කරන්න තියෙන්නේ අද සාකච්ඡා කරන්න තියෙන්නේ මේ කුලක පාඩමේ 11 වසරට අදාළ කොටස. එතකොට අපි මේ දැන් දවස් දෙකක් තිස්සේ කතා කරා මේ කුලක පාඩම කියන්නේ මොකක්ද කියන එක. කුලක පාඩමේ මොනවද පුතේ තිබිච්ච දේවල් චුට්ටක් මතක් කරොත් එහෙම ඔයාලා මොනවද පළවෙනි දේ තිබුණේ? පළවෙනි දේ තමයි තිබුණා කුලකයක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. කුලකයක් කියේ මොකටද? නිශ්චිතව වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ කුලකයක් දැක්විය හැකි ආකාර කීයක් කිව්වද පුතේ? 4ක් කිව්වා. 4ක්. මොකක්ද 4? පළවෙනි එක විස්තරාත්මකව ලැයිස්තුගතව ලැයිස්තුගතව තුන්වෙනි එක වෙන් රූප සරහන් මගින් අන්තිම එක මොකද්ද? කුලක ජනන ස්වරූපය. ඔය ටික මම කතා කරා. නේද? ඊට පස්සේ මොනවද අපි කතා කරේ? අඳුරු කිරීම ටිකක් කතා කරා නේද? ඔව් සර්. මේලය කතා අනුපූරකේ. මේලය මොකක් වගේද පුතේ? මාලයක් වගේ. මේලයෙන් කිව්වේ මොකද්ද? ඔක්කොම ටික නේ. ඊට පස්සේ ඕම් පිට්ටුව වගේ එකේ මොකද්ද පුතේ කිව්වේ? ඡේදනය. ඡේදනය මොකද්ද? ෂෝට් නෝට් එක කිව්වේ පොදු ටික නේද? අන්තිම එක කිව්වා අනුපූරකය කියලා දෙයක්. ඇතුල් වීම තහනම් නැත්තම් ඒ හැර අනිත් ටික කියන එකනේ. එතකොට ඔන්න ඔය ටිකත් අපි සාකච්ඡා කරා. ඊට පස්සේ අපි අඳුරු කිරීම කතා කරා. ඒ වගේම ගණන් ටිකකුත් සාකච්ඡා කරා නේද? මේ වෙන් රූප සරහන් ආශ්‍රිත ගණනය කිරීම වලදී. හරිනේ. එතකොට අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ කුලක 3ක් සහිත නැත්තම් 11 වසරේදී කතා කරන කුලක 3ක් සහිත වෙන් රූප සරහන් වල එක එක තොරතුරු ගන්න තමයි තියෙන්නේ. ඊට කලින් අපි ගාණක් හදලා ඉමුද? ගාණක් හදලා ඉමුනේ. මට විනාඩියක් දෙන්න. සර් ඔක අභ්‍යාස කරන්න කොහෙද? ඔව්. අභ්‍යාස ටික කරාද ඔයාලා? ඔව් සර්.
පොට්ටක් ඉන්න පුතේ තමයි. හරි. මෙන්න මේ ගාන හදමු බලන්න අපි. ඔයාලා ලියා ගන්න කොටස් ගාලා. ඉක්මනට ලියා ගන්න. පේනව නේද ඔයාලට? ඔව් පේනව නේද? කොටස් ගාලා හදමු බලන්න. ලියා ගන්නකො බලන්න. මොකද්ද කියලා තියෙන්නේ? හැම කෙනාම ලියා ගන්න. හැම කෙනාම මොකද්ද කියලා තියෙන්නේ? සරම සංදර්ශනයක් සඳහා තෝරාගත් පාසල් ළමුන් 50ක් පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීමට අදින ලද වෙන් රූප සරහනක් පහත දැක්වේ. එහෙමනේ කියලා තියෙන්නේ. ඒකේ කියලා තියෙනවා කොණ්ඩය ගොතා සිටි ළමයි අනිත් එක ගැහැණු ළමයි. සරම සංදර්ශනයේ සහභාගී වූ පිරිමි ළමුන් ගණන 20යි. සරම සංදර්ශනයේ සහභාගී වූ ගැහැණු ළමුන්ගෙන් 18 දෙනෙක් කොණ්ඩය ගොතා සිටිති. නම කියලා ටිකක් තියෙනවා. බලමු මේ ගාන හදන්න ලියා ගන්නකො මුලින්ම පටපට ගාලා ඉක්මනට. මන්ට ලියන්න විනාඩි දෙකක් තුනක් දෙන්නම්. ඔයාලා හදන්නකො බලන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න මගෙන්. ඊය සතිය වල හිටපු නැති කට්ටියක් ඉන්නවද? ඔව් සර් මං ගිය සතියේ හිටියේ නෑ. ඊයේ ක්ලාස් එකට ආවෙන්නේ නැද්ද පුතේ? නෑ සර්. හරි කමන්නේ මේක හදමුකෝ බලන්න. මාත් එක්ක හදමු. බය වෙන්න එපා ලියා ගන්නකො මුලින්ම. හා සර්. ලියා ගන්න විනාඩි දෙකක් දෙන්නම් ඉක්මනට ලියා ගන්න. හැම කෙනාම ලියා ගන්න පුතේ කටුවට එහෙම ලියා ගන්න එපා. පිළිවෙලකට ලියා ගන්න. කරන දේ හරියට කරන්න එපා අපි.
හරිද ළමයි? ලියාගෙන ඉවරද? තාම නෑ සර්. ඊට පස්සේ කොල්ලෝ ලියන්නේ? 3 සර් 3. හරිද? තාමත් නැද්ද? එතකොට නෑ. අයියේ නෑ. හරි. මේකෙම බැලුවොත් බලන්න ඔයාලට පේනවා ඇතිනේ මම කියනකොටනේ සරඹ සංදර්ශනය සඳහා තෝරාගත් ළමුන් 50ක් පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීමට අදින ලද වෙන් රූපයක් පහක් දැක්කේ. පුතේ මේකේ මම අර ස්ථාන ටික පෙන්නුවොත් එහෙම ඔයාලට මේකේ ස්ථාන කීයක් තියෙන්නේ? 3යි. 3යිනේ. එතකොට 3ෙනුත් මෙන්න මෙතන අපි ගත්තොත් එහෙම එතන මොකක් විදියටද අපිට ගන්න පුළුවන්? ඔන්න එක කියලා දාලා තියෙන තැන. තව ස්ථාන ටිකක් තියෙනවා නේද? තව ස්ථාන මොනවද තියෙන්නේ? එක අනිත් එක තමයි මෙතන ගත්තොත් 2 එක කොණ්ඩේ ගොතා නොසිටි ළම ගෑනු ළමයි. මෙතන තුන. ඔන්නවම ගත්තොත් එහෙම මේ අපිට ලේසිම දේ තමයි පුතේ මුලින්ම මෙතන මෙන්න මෙහෙම හිතන එක. හරිද? මේ රවුමෙන් කියවෙන්නේ ගැහැණු ළමයිනේ. තොර ගැහැණු ළමයි කිව්වහම ගැහැණු ළමයි අස්සේ තමයි කොණ්ඩේ ගොතපු ළමයි ඉන්නේ. ඒකට හේතුව තමයි ගැහැණු ළමයි ඔක්කොම කොණ්ඩේ ගොතනවනේ. නේද? එතකොට ගැහැණු ළමයි කියන එකේ උපකුලකයක් වෙනවා කොණ්ඩය ගොතා සිටි කට්ටිය කියන එක. එතකොට මේ තුනෙන් කියවෙන්නේ මොකද්ද? කොණ්ඩේ ගොතලා උන් මොක්කුද? ගෑනු ළමයිනේ. එතකොට තුනෙන් කියවෙන්නේ ගැහැණු ළමයි කොණ්ඩය ගොතා සිටි. දෙකෙන් කියවෙනව ඇත්තේ මොකද්ද? ගැහැණු ළමයි. ගැහැණු ළමයි. ළමයි කොණ්ඩේ ගොතලා. හැබැයි කොණ්ඩේ ගොතලා නෑ ඒගොල්ලෝනේ. ඊට පස්සේ එකෙන් කියවෙන්නේ මොකද්ද පුතේ? උන් කොණ්ඩේ ගොතලත් නෑ. උන් කොණ්ඩේ ගොතලත් නෑ ගෑනුත් නෙමෙයි. ගෑනු නෙමෙයි නම් උන් මොකුද? පිරිමි. උන් කොණ්ඩේ ගොතලා නෑ. ඉතින් පිරිමි කොණ්ඩේ ගොතන්න ඉන්නේ නෑනේ ඉස්කෝලේ යන උන් නේද? ඈ
අපිට දැන් මේකේ ලේසිම එක තමයි මේ තුනෙන් හඳුන ගන්න පුළුවන් වෙන්නේ. තුනෙන් කියන්නේ ගෑනු ළමයිත් වෙලා කොණ්ඩෙත් ගොතලා. දෙකෙන් කියවෙන්නේ ගෑල් ළමයි හැබැයි කොණ්ඩේ ගොතලා නෑ. එකෙන් කියවෙන්නේ ගෑල් ළමයි නෙමෙයි කොණ්ඩේ ගොතලත් නෑ. ඒ කියන්නේ පිරිමි ළමයි කොණ්ඩේ ගොතලා නැති. පිරිමි ළමයි ඉතින් කොණ්ඩේ ගොතලා නෑනේ කොහොමද? එතකොට අපිට කියනවා සරම සංදර්ශන සඳහා තෝරාගත් පාසල් ළමුන් 50ක් පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීමට අඳින ලද වෙන් රූපයක් සටහනක් පහත දැක්වේ කියලා. එතකොට පුතේ අපිට 50 දෙනෙක් ගැනනේ කියන්නේ. එතකොට ඔය 50 ඉන්න ඕනි කොතැනටද? මෙන්න මේ ගේට්ටුවටනේ. ඔව්. මෙන්න මෙතෙන්ට අපිට දාන්න වෙනවා කීයයි කියලාද? 50යි. 50යි. ඔන්න ගේට්ටුවේ ඉන්නවා සරම සංදර්ශනය කියන ගේට්ටුවේ ඉන්නවා 50 දෙනෙක්. ඊට පස්සේ සරම සංදර්ශනයට සහභාගී වූ පිරිමි ළමුන් 20යිලු. පිරිමි ළමයි කොහොටද එන්න ඕනි? පිට රවුන්ඩ් එක ඇතුළට නෙමෙයිනේ. ඒ රවුන්ඩ් වල ඉන්නේ ගෑල් ළමයි. එතකොට 20 එන්න ඕනි කොතෙන්ටද? මෙන්න මේ ඔන්න ඕකේ 20. ඔන්න ඒකත් හරි. සරම සංදර්ශනයේ සහභාගී වූ ගැහැණු ළමුන් අතරින් 18 දෙනෙක් කොණ්ඩේ ගොතා සිටිති. කොණ්ඩේ ගොතපු ගැහැණු ළමයි. කොණ්ඩේ ගොතපු ගැහැණු ළමයි කොතෙන්ද දෙන්නේ එතකොට? මෙන්න මේ පොඩි රවුම ඇතුළට නේ. ඔව්. එතන කීයයි කියනවා 18යි නේ. 18යි. ඔන්න 18ක් දැම්මා. තව එක හිස්තලක් තියෙනව නේද පුරවන්න මෙන්න මෙතන. ඒක කොහොමද පුතේ හොයන්නේ? 50න් ස්ථාන 3යි නේ. 3යි. 50න් 20ක් අයින් කරනවා. 30යි නේ. 30යි. 18ක් අයින් කරනවා. 30න් 18ක් අයින් කරාම මෙතෙන්ට කීයක් එන්න ඕනේ? 12යි. එතකොට උත්තර ටික එනවා පුතේ 20යි පිරිමි ළමයි 20යි කියලා කිව්වනේ. කොණ්ඩේ ගොතපු ගෑල් ළමයි 18යි කියන්නේ කෙලින්ම දාන්න පුළුවන් කොණ්ඩේ ගොතපු ගෑල් ළමයි කියන්නේ මෙතෙන්ටනේ. ඊට පස්සේ මේ ඉන්නේ කොණ්ඩේ ගොතපු නැති ගෑල් ළමයි කොණ්ඩේ ගොතපු නැති ගෑල් ළමයි හොයන්න නම් 50න් 20ක් අයින් කරනවා. එතකොට මේ ලොකු රවුමට එන්න ඕනි 30ක්. 30න් 18ක් මෙහා ආසේ ඉන්නවා නම් ඉතුරු ටික හොයන්න 30න් 18ක් අඩු කරනවා. එතකොට කීයද? 12යි කියලා එනවා. ඔන්න දැන් අපේ ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙන්නේ. වෙන් රූප සරහන ඔබේ පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන ඉහත තොරතුරු එහි ඇතුළත් කරන්න. කොණ්ඩේ ගොතා නොසිටි ගැහැණු ළමුන් ගණන කීයද? කීයද? 12යි. 12යි. ඕනනම් හදන විදියක් දාන්න පුළුවන් කොහොමද පුතේ? හදන විදිය දාන්න පුළුවන් කොහොමද? 50න් 20ක් අඩු කරලා මේ ඊට කෙලින්ම 18ක් අඩු කරලා 30 අඩු කිරීම කීය කියලාද? 18 කියලා. නේද? සමානයි උත්තරේ එනවා අපිට කීයක් කියලාද? 12යි කියලා. ඔන්න ඒකට උත්තරේ හරියට අපිට. නේද? ඇයි 30ක් ආව මෙතෙන්ට 50න් 20ක් ගියාම 30යි. ඒ 30න් 18ක් ගියාම හරි. අපිට කියන එම ළමුන් ඇතුළත් ප්‍රදේශය අඳුරු කරන්න. මෙන්න මේ ටික අඳුරු කරන්නත් ඕනේ. නේද? එතකොට අපිට ඒ ටික අඳුරු කරන්න පුළුවන්. මේ ටික අඳුරු කරන්න කියන්නේ. දෙවෙනි රවුම. ඔව් දෙවෙනි රවුම. මේ ටික ඔයාලා අඳුරු කරන්න ඕනේ. IT පිළිබඳ දැනුමක් නැහැ මට. හොඳ ඒකින්ද මම දන්නේ නැහැ ඔක අඳුරු ගන්න විදිය කොහොමද කියලා. ඊට පස්සේ ඊළඟ මොකද්ද කියලා දෙන්නේ. ඊළඟ කියනවා ගැහැණු ළමුන් කුලකේ ඒ මගින්ද කොණ්ඩ ගෙතු ළමුන් B මගින්ද නිරූපණය වේ නම් ඉහත අඳුරු කරන ලද ප්‍රදේශය A හා B ඇසුරින් කුලක අංකණයෙන් ලියා දක්වන්නලු. ඔන්න දැන් ප්‍රශ්නයක්. හරිද? අහගෙන ඉන්න හොඳට. පුතේ අපිට මේකේ කියලා තිබුණේ අහගෙන ඉන්නකෝ මේ සරබ කණ්ඩායමක් ගැන කියලා තිබුණේ. හොඳට අහුම්කම් දෙන්න.
සරප කණ්ඩායමක්ලු හිටියේ අර ඉස්කෝලේ වලත් ඔය කුල්ලවල් එහෙම අරගෙන නටුව ඇති. ඉතින් පොඩි කාලේ ඈ මොනවාද පොඩි කාලේ විතරක් නෙමෙයි. දැනුත් හවුස් මීට් එකක් තිබ්බනම් නටන්න වෙනවා. කලයක් හරි අල්ලගෙන. නේද? එතකොට මේ හවුස් මීට් එකේ ග්‍රිල් එකට 50 දෙනෙක් ගත්තලු. 50 දෙනාගේ ස්ථාන ටික අපි හොයාගත්තොත් මේ තුන තමයි ලේසි හොයන්න. තුනෙන් කියවෙන්නේ ගැහැණුත් වෙලා උන් කොණ්ඩත් බැදලා. කොණ්ඩ බැදපු ගෑනු ටික. කොණ්ඩ බැදපු ජීන්නු නෙමෙයි කොණ්ඩ බැදපු ගෑනු. ජීන්නුන්ට වැඩි විස්තර කරන්න බෑ ගෑනු. හරිද? දෙකෙන් කියවෙන්නේ එතකොට මොකද්ද? කාන්තාවෝ නැත්තම් ගැහැණු ළමයි. හැබැයි කොණ්ඩේ බැදපු එකටයි තියලා නැහැ. කොණ්ඩේ බඳින්නේ නැහැ උන්. අර බලු නැට්ටක් වගේ වෙලක් උන් ගිහින් එන්නේ එහෙම කට්ටිය තමයි මේ. හරිද? කොණ්ඩේ බැදලා නැති කට්ටිය. එකෙන් කියවෙන්නේ උන් ගෑනු නෙමෙයි ගෑනු ළමටයි දිනන්නේ ගෑනු නෙමෙයි නම් පිරිමි. කොණ්ඩේ බැදලා නැහැ. ඉතින් කොණ්ඩේ බැදපු පිරිමි කොහොමද නේද? අපි කොණ්ඩේ බැදපු පිරිමි නෙමෙයි. ඉතින් ඒ හේතුව හින්දා ඔන්න ස්ථාන ටික හරි. ඊට පස්සේ අපිට මේක ගානේ කියනවා. මොනවද කියන ගණන් ටික? අපිට කොටස් ටිකක් කියනවා පුතේ. මොනවද කියන කොටස්? සර්ව සම්දර්ශන සහභාගී වූ පිරිමි ළමුන් ගන්න 20යි. පිරිමි කියන්නේ එළියෙන්නේ. උන් 20 දැම්මා. හරිද? සර්ව සම්දර්ශන සහභාගී වූ ගැහැණු ළමුන්ගෙන් 18 දෙනෙක් කොණ්ඩේ ගැටකසා තිබ්බලු. කොණ්ඩේ බැදපු 18ක් කියලා. ඔන්න 18. 50ක් ඉන්න ඕනි කොටුව ඇතුලේ 20ක් එළියේ ඉන්නවා. තව එතකොට 30යි. මේ රවුමේ 30ක් ඉන්න ඕනි. 30න් 18ක් මෙතන ඉන්නවා කියන්නේ මෙතෙන්ට 12ක් වෙනවා. ඔන්න වැඩේ ඕකේ. ඊට පස්සේ අපෙන් ඇහුවා කොණ්ඩේ ගොතා නොසිටි ගැහැණු ළමුන් ගන්න සොයන්න. කොණ්ඩේ ගොතා නොසිටි ගැහැණු ළමුන් ගන්න කීයද? 12යි. ඒක ඕනනම් හදන විදිය තමයි 30න් 18ක් අඩු කරලා 12යි කියන්නේ. හරිනේ. ඊට පස්සේ එම ළමුන් ඇතුළත් ප්‍රදේශය අඳුරු කරන්න. අඳුරු කරනවා මෙන්න මේ ටික. ඔන්න ඒකත් හරි. ඊළඟට කියනවා ගැහැණු ළමුන් කුලකේ ඒ මගින්ද. ගැහැණු ළමුන් කුලකේ ඒලු. කොණ්ඩේ බැදපු කට්ටිය බීලු. නම් අපිට කියනවා අඳුරු කරන ලද පෙදෙස් A හා B ඇසුරින් කුලක අංකණයෙන් ලියන්න. කුලක අංකණයෙන් ලියන්න. ඒ කියන්නේ කුලක අංකණය කියන්නේ ඡේදනය අනුපූරකේ එහෙමද දාන්නේ. මෙයා Aට අයිතිද නැද්ද? A රවුමට අයිතිද නැද්ද මේ අඳුරු කරන්නේ? අයිති. මට A එනවා. Bට අයිතිද? නෑ. නෑ. එහෙනම් Bට ඇතුල් වීම තහනම් නේද? B වල මොකද්ද? අනුපූරකේ. අනුපූරකේ. මෙතෙන්ට එන්නේ ඡේදනයේද මේලේද කියලා බලන්න. ඡේදනේ. මේලේ ආවොත් මේලේ ඉන්න විදියක් නැහැ නේ බං. ඇයි මේලේ ආවොත් B වල අනුපූරකේ කියලා කිව්වහම ඔක්කොම ටික දැන් මෙන්න මේ එළිය ටිකත් මේ කැපිලා යනවා. ඔක්කොම ටික කියලා කිව්වොත් ඒකින්ද තමයි මේ කොටස විතරක් පාඩ කරෙන්න නම් මෙතන ඡේදනය ඕනනම් ඇදලා බැලුවත් හරි කොහොමද ඇදලා බලන්නේ පුතේ අර 1 2 3 දාලා මෙයා A මෙයා B කියලා දැම්මොත් මෙතන 1 2 3 කියලා දැම්මොත් A කියලා දැන් අපි බලමුකෝ A ඡේදන B වල අනුපූරකේ A කියන්නේ මොකද්ද පුතේ? A කියන්නේ 2යි 3යි 2 නේද? ඔව්. ඡේදන B වල අනුපූරකේ කියන්නේ මොකද්ද? B වල අනුපූරකේ B ට ඇතුළු වීම තහනම්. මොනවාද? 2 1. 1යි 2යි නේ. ඔව්. ඡේදනය කියන්නේ පොදු ටික නේද? මෙතන පොදු ඉලක්ක මොකද පුතේ 2. එතන පාඩ වෙන්න ඕන මොන ටිකද? හරි නේද? හරි නේද? එතකොට ඒකත් හරි පුතේ. අපිට හතරවෙනි ගාන හතරවෙනි කොටස දීලා තියෙන්නේ සරම සංදර්ශනයේ සහභාගී වූ ළමුන් අතරින් 25 දෙනෙක් රතු පාට බැනියම් ඇඳ සිටි අතර රතු පාට බැනියම් ඇඳ සිටි ගැහැණු ළමුන් ගණන 12ක් විය. එම තොරතුරු ඇතුළත් වෙනත් වෙන් රූපයක් අඳින්න. ඒ මොකක්ද ඒ කියන්නේ? ඔන්න වෙනත් වෙන් රූපයක්. අපිට ඔක අඳින්න පුළුවන් විදි දෙක තුනක් තියෙනවා.
එතකොට මේක කියන්නේ සර්වසන්දරේ සහභාගී වූ ළමුන් අතරින් 25 දෙනෙක් රතු පාට බැනියම් ඇඳ සිටි අතර රතු බැනියම් ඇඳ සිටි ගැහැණු ළමුන් ගණන 12ක් විය. එතකොට ඕක අඳින්න වෙන්නේ මොනවාද? මෙහෙම. මේවා රතු බැනියම්. මේක ගැහැණු ළමයි. මම දැන් අහුවොත් ස්ථාන ටික 1 2 3 4 තුනෙන් කියවෙන්නේ මොකද්ද පුතේ? අර්ෂී තුනෙන් කියවෙන එක මට අපේක්ෂා සමෝද්‍යා තුනෙන් කියවෙන්නේ මොකද්ද? රතු බැනියම් ඇඳ සිටි ගැහැණු ළමයි. රතු බැනියනුත් ඇඳලා උන් ගැහැණුත් වෙලා රතු බැනියන් ඇඳපු ගැහැණු තමයි මේ තුනෙන් කියන්නේ. හරිද? දෙව්මිනි දෙකෙන් කියන ඇත්ත මොකද්ද පුතේ? රතු බැනියන් ඇඳලා උන්. හැබැයි ගැහැණු නෙමෙයි. එහෙනම් මොකද? පිරිමි. බැනියන් ඇඳපු පිරිමිනේ රතු බැනියන් ඇඳපු පිරිමි ඉන්නවා මේ කොටසේ. මේ මොකද එතකොට? රතු බැනියම ඇඳ නැති ගැහැණු. රතු බැනියම් ඇඳේ නැති ගැහැණුනේ. එකෙන් කියවෙන්නේ ආයේෂ ඉන්නවද? එකෙන් කියවෙන්නේ මොකද්ද? ඉමාෂ රතු බැනියම් ඇඳපු නැති පිරිමි ළමයි. රතු බැනියම් ඇඳලත් නෑ උන් ගෑනු වෙලත් නෑ. ඒ කියන්නේ මේ ඉන්නේ මොකද? රතු බැනියම් ඇඳ නැති පිරිමි ටික. ආපහු කිව්වොත් තුනෙන් කියන්නේ මොකද්ද? හැම එකම ඌමනාවෙන් කරහල්ලා. රතු බැනියම් ඇඳපු ගැහැණු. රතු බැනියම් ඇඳපු ගැහැණු ළමයි. හරිද? දැන් ඌමනාවෙන් කරන්න ඕනේ පුතේ. දැන් මට පන්තියේදී නම් මම කොටා දමනවා කියලා හරි මරා දමනවා කියලා හරි මට උත්තර ගන්න පුළුවන්. හැබැයි මේ ඔන්ලයින් ක්ලාස් එකේදී උඹලට බොරු කරන්න පුළුවන්. බොරුව රජය යන්න පුළුවන්. හරිද? බුද්ධ ආගමේ වැඩි පිරිසක් හිටියට වැඩියෙන්ම කරන්නේ උඹලා බොරුනේ. ඒ හේතුව හින්දා දැම්මත් තේරුම් ගනින් බොරු කරොත් Tamanටම තමයි කෙලවෙන්නේ. මොකෝ ඔය හැංගි වෙස් බැඳලා තිබුණාට අන්තිමට එලිපිට නටන්න වෙනවා කවදද? මැයි මාසේ. හරිද? එලිපිට නටන්න සූදානම් නම් අවුලක් නැහැ. හරිද? ඒකින්ද හොඳට මේ වැඩේ කරගන්න. තුනෙන් කියවෙන්නේ පුතේ රතු බැනියන් ඇඳපු ගැහැණු. දෙකෙන් කියවෙන්නේ රතු බැනියන් ඇඳපු නැති. රතු දෙකෙන් බා පිරිමි ළමයි. රතු බැනියන් ඇඳලා උන් ගෑනු නෙමෙයි. ඒ කියන්නේ පිරිමි. හතරෙන් රතු බැනියම් නැති ගැහැණු ළමයි. රතු බැනියන් වලට අයිතිද ඌ? නෑ. හැබැයි ගැහැණු. රතු බැනියන් ඇඳපු නැති ගෑනු. එකෙන් කියවෙන්නේ රතු බැනියන් පිරිමි. හරිනේ. දැන් මේක පුරවන්නලු. මතකද මේක අස්සට කීයද ආවේ කියලා? කීයක් ආවද සර්ව සංදර්ශනයේට? 25. මොනවද කියන්නේ? 50. යකෝ. ගෙදරට ගෙනාවු හාල් ගන්නද හාල් කිලෝ ගන්නද කිව්ව 25 කියලා. දැන් මේක කිව්වා සිංහලෙන් කිව්වා සර්ව සංදර්ශනයේ එක්ක ආවා කියලා. දර 50යිනේ. නේද? අපිට ගානේ දීලා තියෙනවා යටින්. මොකක් කියලා ඊට පස්සේ? සර්ව සංදර්ශනයේ සහභාගී වූ ළමුන් අතරින් 25 දෙනෙක් රතු පාට බැනියම් ඇඳ සිටි අතර 25 දෙනෙක් රතු පාට බැනියම් ඇඳලා තිබුණා. ඒ 25 කොහෙන්ද පුතේන්නේ? රතු පාට බැනියම් කියලා නෑ. රතු බැනියම් ගේට්ටුවට නේද? එහෙමනේ යන්නේ. ඇයි ගෑනුද පිරිමිද කියලා නෑ. හරි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඊට පස්සේ මොකද්ද කියන්නේ? 12 දෙනෙක් ගැහැණු. රතු බැනියම් ඇඳ සිටි ගැහැණු ගණන 12ක් විය. රතු බැනියම් ඇඳලා සිටි ගැහැණු රතු බැනියනුත් වෙලා ගෑනුත් එක්ක උන් 12ක් හිටියා. හරිද? එතකොට මෙතන කීයක් සෙට් වෙනවද මෙතන? 13යි. 25න් 12ක් අඩු කරනවා. 13යි.
ඊට පස්සේ ඔක්කොම ගෑනු කීයක් හිටියද පුතේ? ඔක්කොම ගෑනු කීයක් හිටියද? 12. අරගෙන මතක් කරන්න ඕන. ඔක්කොම ගෑනු මුළු ගැහැණු මං අහන්නේ මුළු ගැහැණු 12යි කියන්න එපා. ඒ කොණ්ඩේ කොදමු නැති ගෑනුනේ. මං අහන්නේ මුළු ගෑනු. 30යි හැම එකම කියලා හැම එකාටම එන්න ඕනි අයිඩියාවක්. 30යි කීයද? මුළු ගෑනු කීයද? මුළු ගෑනු කීයද? මුළු ගෑනු කියන්නේ කොණ්ඩේ බැඳපුයි කොණ්ඩේ කපපුයි ඔක්කොම ටික කීයක් හිටියද? 30ක් මුළු ගෑනු. 30න් 12ක් අයින් වුණාම මෙතන කීයද? 18යි දැන් එළියට කීයද? 18යි 12යි 30යි 30යි 43යි 50න් 43ක් අඩු කරාම 7යි 7යිද? එතකොට මෙතෙන්ට උත්තරේ එනවා කීයයි කියලාද? 7යි කියලා. තේරුම් නැද්ද? ආපහු කියන්නද? තේරුණාද? තේරුණා සර්. හදමුද එහෙනම්? තේරුණාද? හදාගන්න එහෙනම් පුතේ ඔයාලා කියවලා හදන්න ගාන. ඔයාලා කියවලා හදන්න ගාන. සෝගේ අඳුර කරන්න මොකුත් නැහැ නේද? ඒක අඳුර කරන්න මොනවද? ඔය තියෙන්නේ මේ මෙන්න 4 වෙනි ගාන ඔය අපි හැදුවේ. හදාගන්න. ඕක නෙමෙයි අපි පන්තිය සාකච්ඡා කරේ. දැන් පන්තිය ළමයිනුත් ඉන්න හින්දා මම පන්තිය ගානක් දෙන එක අසාධාරණයි. පන්තියම කරපු එකක්. ඒකින්ද තමයි මම මේ වෙන ගානක් හැදුවේ. මම හිතනවා ඒ ගානක් තේරුණා ඇති කියලා. එතකොට අනිවාර්යෙන්ම විභාගයට එන්නේ 70%ක්ම මෙන්න මේ වර්ගයේ ගානක්. 70%ක්ම. හරිද? 130යි. ඈ? ඔය පල්ලේ තියෙන එක වගේ ගන්නේද? නෑ මේ දෙකම එන්න පුළුවන්. උගාද්දරට 190ක් විතර වෙන්නේ මේ දෙකම. ඔන්න මම තව percentage එකක් දුන්නා. මේ දෙකම මෙහෙම දීලා මෙහෙම අදින්න කියන්නත් පුළුවන්. මෙහෙම දීලා මෙහෙම අදින්න කියන්නත් පුළුවන්. හැබැයි 110ක් තියෙනවා. අද කියලා දෙන 11 වසරේ කොටසක්. ඉතින් බලමු මොනවා වෙයිද කියලා. තේරුණාද තේජාන්? තේජාන් දැන්ද? ඔව් සර් තේරුණා. හරිනේ. එහෙනම් මම මකනවා. පොඩ්ඩයි නේද? ඉම්මානේ හරිද? හරි නේද පුතේ? හරි. තව මේ වගේ ගණන් හදනවා අනිවාර්යෙන් හදනවාම ඉස්සරහට හදනවා පුතේ. හරිද? බය වෙන්න එපා. අර දැන් ඔයාලට දැන් තේරෙනවා නම් දැන්වත් රත් වෙනවා නම් උඹලව දැන්වත් ගණන් ටිකක් ගොඩ ගා ගන්න ඕනේ කියලා හිතනවා නම් හැමදාම පන්තියට ඉන්න පුතේ. හරිද? උඩින් පල්ලෙන් යන්න එපා. එහෙම වුණොත් එහෙම මේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. අද කතා කරනවා අපි කුලක තුනක් සහිත වෙන් රූප සටහන් ගැන. ලියා ගන්න මාතෘකාවක් කුලක තුනක් සහිත වෙන් රූප සටහන්. කුලක තුනක් සහිත වෙන් රූප සටහන් කියලා ලියා ගන්න පුතේ. දැන් කැමරා එහෙම ඔන් කරගෙන ඉන්නේ අපේ බබාලා නේද? හොඳ ළමයි ටිකක් ඉන්නේ. කැමරාද නේද?
අපේ අමතර වැට්ටික් කරගන්නත් බෑනේ සර්ලා එතකොට. හරි. සහන්ස තේරුණා චුට්ටක්වත්? සහන්ස ඔව් සර්. හරි. පුතේ කුලක තුනක් සහිත වෙන් රූප සරහන් කියලා කිව්වහම මෙන්න මෙහෙම එකක් එන්නේ. මං චුට්ටක් ලොකුවට ඇන්දොත් ඔයාලට පේන්නේ මේකේ රින් තියනවා තුනක්. රින් කියන්නේ මොනවාද? වලලුනේ. වලලු තුනක් තියෙනවා. බලමු වලලු තුනක් තියෙනකොට මොකද වෙන්නේ කියලා. හිතන්නකෝ මෙහෙම. ඔන්න හරි. මෙයා මම කියනවා බත් කන්න කැමති වූ බත්. මෙන්න ඉන්නවා කොස් කන්න කැමති කට්ටිය. කොස්. මෙතන ඉන්නවා පාන් කන්න කැමති කට්ටිය. හරිද? ඔන්න දැන් ස්ථාන ටික කියනවා මම 1 2 3 4 5 6 7 8. පුතේ මේකෙදි හොයන්න ඕනි ඒරියා එක. ඒරියා එක කියන්නේ මොකද්ද? ප්‍රදේශයනේ. මේ එක කියන ප්‍රදේශය කිව්වම මෙතන විතරක් නෙමෙයි කොල්ලනේ එක තියෙන්නේ. මේ වටේටම එක තියෙනවා. මේ රවුන්ඩ් තුනට අදාළ නැති ප්‍රදේශයට තමයි මම එක කිව්වේ. එතකොට එකෙන් කියවෙන්නේ මොකුද ලක්ෂාන්? එකෙන් කියවෙන්නේ මොකුද ලක්ෂාන්? බත්තුයි පානුයි කොසුයි තුනම කන්න ඇති. බත් කන්න කැමතිත් නෑ. අයියෝ බත් නම් අප්පිරියයි. කොස් කන්න කැමතිත් නෑ. කොස් තප්පෙමයි හැමදාම කී බඩින උන් ඉන්නේ. ඈ අද කොස් බාලු උයලා එන්න මැල්ලුම උයනවා. කොස් තම්බල දෙනවා. පොල් මිරිස් තරලා දාලා දෙනවා. කොස් පැට හොදි හදනවා. කක්කුඩු හොද්දද මොකද්ද කියන්නේ? වැල කනවා, වරක කනවා, පොලොස් ගැට කනවා. ඕම විකාරයක් තියෙනවා. කොස් කන්න කැමතිත් නෑ උන්. කොස් චක්‍රයට කැමති නෑ. අපේ ගෙදරත් ඒ දවස්වල කොස් චක්‍රය තිබුණා. ඊයා. ඒ පාන්දර ඊයා. අකෝ ඊයා කියන්න එපා. හරිද? හරිද? කොස් කන්න ඒ දවස් ටිකම කොස් තමයි. හරි. දැන් පාන්. මේ ඉන්නේ පාන් කන්න කැමති උන්. මේ එක කියන කොටස පුතේ බත් කන්න කැමතිත් නෑ. කොස් කන්න කැමතිත් නෑ. උන් පාන් කන්න කැමතිත් නෑ. ඒතකොට උන් මොනවද බං කන්න කැමති? උන් කන්න කැමති වෙනම ඈ? ඔව් වෙන රොටි රොටි, සොටි, කිරි සොටි, කිරි රොටි, ඉන්දියාප්ප, ෆ්‍රයිඩ් රයිස්, පිට්ටු, කොට්ටා, කොත්තු, පිට්ටු අන්න හරි. රයිස් ගන්නත් බෑ නේද? බත් කන්න කැමති නැහැ. උන් බත් දකින්නවත් බෑ උන්. එතකොට මේ එළියේ ඉන්නේ බත් කන්නත් කැමති නැති, කොස් කන්නත් කැමති නැති, පාන් කන්නත් කැමති නැති උන්. හැබැයි මේ දැන් මම මේ පන්තිය උගන්නනට වැඩිය වෙනස් විදියකට මේකෙදි උගන්නන්නේ. මේ රවුමෙන් කියන්නේ මොකද්ද? ඒකයි මම ඔන්ලයින් ක්ලාස් එකකටත් පුළුවන් වුණ ඉඳහල්ලා ඉන්නේ. වෙනස් දේවල් කියලා දෙනවා. මේ රවුමෙන් කියවෙන්නේ මොකද්ද උදේ? බත් කන්න කැමති. බත් කන්න කැමතිනේ. උන් බත් කන්න කැමති. නේද? හොඳ ළමයි ටික. එතකොට මේ දෙකෙන් කියවෙන්නේ මොකද්ද? බත් පමණ. බත් පමණ. උන් බත් විතරයි කන්න කැමතිනේ. බත් පමණක් කන්න කැමතිනේ. බත් පමණක් කියන වචනේ කියන්න පුළුවන්. මං අහනවා දැන් අපේ ළමයින්ගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. මේ තුනෙනුයි පහෙනුයි කියන්නේ මොකක්ද? තුනම කන්න කැමති. තුනෙනුයි පහෙනුයි දෙකම මම මේ ඉලක්කම් දෙක ගැනම අහන්නේ. මෙන්න මේ ප්‍රදේශෙ මං අහන්නේ.
බත්තා කොස් කන්නේ. බත් කන්නත් කැමති මෙහෙම කොස් කන්න කැමති. එහෙම නේද මේ රවුමයි සෙට් එක දැන්නේ බං මේක මං අහන්නේ මෙන්න මේ 3යි 5යි කියන ඒව දෙන්න. උන් බත් කන්නත් කැමති මොනවාද? කොස් කන්න කැමති. කොස් කැමති. උඹලට පේනව නේද ඒක බත් ඡේදනය කොස් නේද? බකෝ කොස් නේද? බත් ඡේදනය කොස්. එතකොට 3නුයි 5නුයි දෙකෙන්ම කියවෙන්නේ බතුයි කොසුයි දෙකම කන්න කැමතිව. හැබැයි 3ෙන් කියවෙන්නේ මොකද්ද? 3ෙන් බතුයි කොසුයි පමණක්. බතුයි පමණක් ගන්න. අන්න නියම වචනේ. බතුයි කොසුයි විතරයි උන් don't like පාන් වලට. පාන් වලට උන් කැමති නෑ. නේද? ඇයි පාන් කියන රවුමට උන් නෑ. බත් සහ කොස් වලට විතරයි. එතකොට 3ෙන් කියවෙන්නේ බතුයි කොසුයි පමණක් කියන වචනේ ඕක. හැබැයි 3ෙනුයි 5ෙනුයි දෙකෙන්ම කියවෙන්නේ මොකද්ද? බතුයි කොසී දෙකම කන්න කැමති. දෙකම කන්න කැමති. ඒකේ පමණක් වචන එනවද එතකොට? නෑ. නෑ. එන්නේ 3ට එන්නේ නම් බත් සහ කොස් පමණක්. හැබැයි 3යි 5යි දෙකෙන්ම එන්නේ බතුයි කොසුයි දෙකම කන්න කැමති උන්නේ. ඔය නොමන කියදෙන්නේ. 4ෙන් කියවෙන්නේ මොකද්ද? කොස් පමණක්. කොස් පමණක්. පමණ කොස් පමණයි. ඒක තේරෙනවද ඔයාලට? ඒක තියාගෙන උනක් කියන්නේ. මම දැන් මගේ කෙල්ලොන්ගෙන් අහනවා. මෙහෙම ප්‍රශ්නයක් කෙල්ලනේ. කෙල්ල උත්තර දෙන්න ඕනේ. නැත්තම් කෙල වෙනවා. 5යි 4යි කියන්නේ මොකද්ද බං? 5යි 7යි දෙකෙන්ම කියන්නේ. පානුයි කොසුයි කන්න කැමති. පානුයි කොසුයි කන්න. පානුයි කොසුයි නියම කෑමක් නේ. නේද? කොස් කන්නත් කැමති උන්. පාන් කන්නත් කැමති. සහන්ස ඔයාලගේ පැත්තේ කොස් නෑ නේද? තියෙනවා. අතන කොස් ගස් තියනද පුතේ හුඟක් නෑ නේද එහෙම? සාමාන්‍ය කොස් ගස් ප්‍රමාණයක් තියෙන්නේ නේද කියන්නේ? සාමාන්‍ය ඔව්. ඒ කියන්නේ දෙමකට එකක් දෙයක් ඔයාලා ඉඳ හිට දකින්න දෙයක් නේ කොස් ගහ කියන එක නේ? ඔව්. අපේ ගෙදර නම් ගේ වටේම තියෙනවා. ඒකනේ. අපේ ගෙදර හරි. උදේ දැන් මේ 5 7 කියන එකෙන් කියවෙන්නේ කොස් රවුමටත් අයිති උන් කාටද? පාන් රවුමටත් අයිති උන්. ඒතර උන් දෙකොල්ලෝ කියන්නේ කොස් පාන් ඡේදනයනේ. මම බං එතකොට ප්‍රශ්නයක් අහුවොත් 7න් විතරක් කියවෙන්නේ මොකද්ද? කොසුයි පානුයි පමණක් කන්න කැමති. කොසුයි පානුයි පමණක්. පමණ පත් වලට අයිතියක් නැහැ. ඒ බත් රවුමට 7 නැහැනේ පුතේ. ඔව්. එතකොට කොසුයි පානුයි පමණක් කියන එක තමයි 7. 8 පාන් පමණක්. පාන් පමණක් නේ. පාන් පමණක් නේද? 6 බත්තා පාන් පමණක්. බත්තා පාන් පමණක්. පාන් පමණක්. 5න් කියන්නේ මොකද්ද? ජාති තුනම තුනක් කන්න කැමති. බත් කන්න කැමති ඉන්නවා. කොස් කන්න කැමති රවුමෙත් ඉන්නවා. ඔය පොඩි උන්ට එහෙම කියන්නේ කොස් කියලා නේ කොත් කියලා. ඇයි උන්ට සයන් එහෙම පෙලක් උන්ට කියෙන්නේ නැහැ නේ. හරි. 5 කියන්නේ බත් කන්නත් කැමති, කොස් කන්නත් කැමති, පාන් කන්නත් කැමති, මල පෙරේතෝ සෙට් එක තමයි මේ 5 කියවෙන්නේ. ඒතකොට ස්ථාන මම කියලා දුන්න 8ක්. 8ක් සමග කියලා දුන්නා කම්බයින් වෙච්ච ඒවා නැත්තම් එකතු වෙච්ච ඒවා බං 3යි 5යි 5යි 7යි 5යි 6යි කියන්නේ මොනවාද කියලා මම දැන් අහන්න දෙන්නම් ප්‍රශ්න. මගේ ළමයි ටික හරියට උත්තර දියල්ලා
බොරුවට ඉන්න එපා සිග්නල් නැහැ කියලා ඇත්තටම කරහල්ලා වැඩේ. මං අහනවා දෙකෙන් කියන්නේ මොකද්ද හංසමාලි? ඉරු දෙකෙන් කියන්නේ මොකද්ද? බත් කන්න. බත් කන්න කැමතියි. බත් පමණක් කන්න. විතරද නැත්නම් බත් පමණක් කියලාද කියන්න පුළුවන් ඒක? අනිවාර්යෙන් කියන්න ඕනේ බා. පමණක්. මොනවාද? බත් පමණක්. ඇයි බත් ගොඩට විතරයි උන් අයිති. කොසුත් වලට අයිති නෑ ඒරියා එක. පාන් වලට අයිතිත් නෑ. බත් පමණක්. should කියලා කියන්නේ නැත්නම් must කියලා කියනවා. 3යි 5යි මගේ ළමයි. බත් හා කොස් කන්න කැමති. තුයි කොස් දෙකම කන්න කැමති. බත් කන්නත් කැමති. කොස් කන්නත් කැමති. හරිද? 3යි 5යි දෙකෙන්ම 3න් විතරක් බත් හා කොස් පමණක් කන්න කැමති. බත්තා කොස් පමණක්. පමණක්. මෙතන වචන එන්න ඕනි. බත් කන්න කැමති රවුමෙත් 3 ඉන්නවා. කොස් කන්න කැමති රවුමෙත් 3 ඉන්නවා. හැබැයි උන් පාන් කන්න කැමති නෑ. ඒ කියන්නේ බත් කොස් පමණක් 3න් කියන්නේ. ඉමාෂ 4න් කියන්නේ මොකක්ද ඉමාෂයෝ? කොස් පමණක්. කොස් පමණයිනේ. ප්‍රමෝද්‍යා මට කියන 5නුයි 7නුයි කියන්නේ මොකද්ද කෙල්ලේ? මොකද PC එකෙන් දින්නේ නේ? කොසුයි පානුයි. පමණක් නැද්ද? කොසුයි පානුයි පමණක්. ඈ? පමණක් එන්නේ පමණක් පමණක් එන්නේ. කොසුයි පානුයි විතරයි. නෑ. කොසුයි පානුයි විතරයි කන්නේ. නෑ. කොසුයි පානුයි දෙකම කොසුයි පානුයි දෙකම කන අය. ඔව් කොසුයි පානුයි දෙකම කොසුයි කන. පානුයි දෙකම. ඔව්. උන් අත් ගන්න පුළුවන්. හැබැයි කොසුයි පානුයි දෙකම කනවා. එහෙමනේ කියන්නේ. මං ඇහුවා 5යි 6නුයි නේනුජ 5නුයි 6නුයි බතුයි පානුයි දෙකම කන්න කැමති. කන්න කැමති. ඈ බත් කන්නත් කැමති පාන් කන්නත් කැමති නේද? බතුයි පානුයි දෙකම කන්න කැමති. උන් වෙන ඒවා කනවාද කියලා අපි දන්නේ නෑ. හැබැයි බතුයි පානුයි කන්න කැමති. 7න් පාන් කොස් පමණක්. පාන් පමණක් කන්න කැමති. අස්සා පාන් පමණයි පුතේ. පමණක් කියන වචනේ එන්නේ බෑනේ. 6න් බත්තා පාන් පමණක් තමයි. බත්තා පාන් පමණක්. 8න් පාන් පමණක්. පාන් පමණක්. තේරුණාද ටිකක්වත්? ඔව් සර් තේරුණා. ඔව් සර්. තේරුණා. හරිද? අපි ලියමුද එහෙනම් මේ ස්ථාන වලට අදාළ දේවල්? ලියන්න ඔයාලා 1 2 3 4 5 6 7 8 දාගෙන මේවට අදාළ දේවල්. ඒ කියන්නේ මෙහෙම බා. දැන් 1 කියලා කියන්නේ මොනවාද? බත් කොස් පාන් අකමැති කන්න කැමති නැති. අකමැතිනේ නේ. ඔව්. සේවක හඳින්න ඕනි නේද? ඔව් මේක ඇඳගෙන දෙකෙන් කියන්නේ බත් පමණක්නේ. 3න් කියන්නේ බතුයි කොසුයි මොකද්ද? පමණ. පමණක්. බත් හා කොස් පමණක්. එහෙම ලියමුද බලන්න මේ ටික.
ඒ ටික ලියලා ආ 3 හා 5න් කියන එකත් ලියන්න. 5 හා 6න් කියන එකත් ලියන්න. 5 හා 7න් කියවෙන දේත් ලියන්න. ඔය ටික ලියන්න බලන්න ඔයාලා. මේ ටිකෙන් කියවෙන ටිකත් ලියන්න. මේ ටිකෙන් කියවෙන ටිකත් ලියන්න. මෙන්න මේක ඇඳගෙන. ලස්සනට අරගන්න පුතේ ලස්සනට. ඉක්මනට කරන්න. විනාඩි 2ක් විතර දෙන්න. හරිද පුතේ? ලියන් ඉවරද? ඔව් සර් හරි. දුවලා ඉවරද? දෙව්මිනි. තාම දුවනවා. තාම දුවනවද? අමාෂා පියුමි හතරෙන් කියන්නේ මොකද්ද පියුමි? පියුමියෝ කොස් පමණක්. කොස් පමණක් නේ. කොස් පමණයි. මෙතන කොස් පමණයි එතකොට. පහෙන් තුනම කන්න කැමති. තුනම කන්න කැමති. තුනම කැමති කියලා ලියමු කොනේ.
හය බත්තා කොස් පාන් පමණ. බත්තා පමණ. පාන් පමණ. හත කොස් සහ පාන් පමණ. කොස්සා පාන් පමණක් නේ. ඔව්. අට පාන් පමණ. පාන් පමණ. පාන් පමණයි නේ. තුන හා පහ බත්තා කොස් කන්න කැමති. කොස් දෙකම කන්න කැමති. බත්තා කොස් කෑමට කැමති පමණක් කතා නෑ. ඔව්. බත්තා කොස් කන්න කැමති. හැබැයි උන් පාන් කනවද කියලා අපි දන්නේ නෑ. කොහොම හරි බත් කොස් විතර කනවලු. පාන් කනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් කන්නත් පුළුවන් ඕන නේද උන්ට. ඔව් සර්. පාන් කැමති. පාන් හා කොස් කන්න කැමති. බත්තා හා කොස් කන්න කැමති. පාන් කන්න කැමති. පාන් කන්න කැමති. බත්තා පාන්. පාහත කොස් සහ පාන් කන්න කැමති. පාන් හා කොස් දෙකම. පාන්. ඔයාලා කතා කරන තාක්කල් තමයි ඔයාලට පුළුවන් වෙන්නේ. නැතුව නිකන් ඇටි කෙහෙල් ගිලපු රිලව් වගේ ඉඳලා හරියන්නේ නැහැ. නේද? ඔයාලා කතා කරන්න ඕනි. ඔයාලට අද පේපරේ ලියනකොට තේරුණා ඇතිනේ. හරිද? ඔයාලගේ තනිවීම කොච්චරක්ද කියලා. අර දෙකේ අඩි දෙකේ වගේ ලැල්ලක් උඩට වෙලා කල්පනා කරනකොට තමන්ගේ අනාගතය හරි කල්පනා වුණා නම් තමන්ට පොඩි දුකක් දැනුණ ඇති. ගානක් හදාගන්න බැරි වුණාට පස්සේ මම අද දැක්කා ඒ අසරණකම. හරිද? ඒ හේතුව හින්දා ඒ අසරණකමෙන් තව මාස 6කින් මිදෙන්න පුළුවන්. උඹලට පටපට ගාලා ගණන් ටික හදාගෙන යන්න පුළුවන්. උඹලට අනාගතය ගැන කල්පනා කරන්නවත් වෙලාව නැති වෙන්න පුළුවන්. ඒ මේසේ උඩ ගණන් හරියට ඉගෙන ගත්තොත් දැන් ඉඳලා හරි. මොකෝ හේතුව එතකොට මේ පැය 5 එපා වෙනවා. මොකද්ද? ගණන් හදලම. හැබැයි දැන් පැය 5 පෙලක්කුන්ට මොකද්ද? මොන කර්මයක්ද මේකේ වෙලාව යන්නෙත් නැහැ ඉක්මනට කිය වහලේ උඩු කැට ගණන් කර කර ඉන්න පැය 5ක් වෙලක් තියෙනවා. එහෙම නැත්තේ නෑ හොඳේ. ඉතින් මේ පැය 5 කියන එක අපිට වෙලාව මදි වෙන්න අපි වැඩ කරන්න ඕන. ඒක තමයි වෙන්න ඕන. හරි. තව එකක් මම පෙන්නුවොත් එහෙම මේ විදිහටම හරිද? අපේ ගමේ ගොවියෝ 3 කොට්ටාසයක් ඉන්නවා. 3 කොට්ටාසයක් නෙමෙයි ඊට වැඩි ඉන්නවා. හරිද? හිතන්නකෝ මේ V වවන මේ එළවලු මේ දාන්නේ. මේ V වවන මේ එළවලු වවන මේ ධාන්‍ය වවන. ධාන්‍ය කියන්නේ මුං ඇට කවුපි එහෙම. නැතුව වීත් ධාන්‍යයක් කියලා කතා කරන්න එපා මාත් එක්ක. හොඳ ඒක. හරි. ධාන්‍ය. සර්වත්‍රේ 1 2 3 4 5 6 7 8. What is the meaning of එක? වී එළවලු දාන්න එකක්වත් වගා කරන්නේ නැති. එළවලු දාන්න එකක්වත් වගා. වී වගා කරන්නේ නැහැ, වගා කරන්නේ නැහැ, දාන්න වගා කරන්නේ නැහැ. දෙකෙන් වී පමණක් වගා කරනවා. වී පමණයිනේ. වී පමණයිනේ. 3 4 දෙකම වගා කරලා මං අහන්නේ. වී හා එළවලු වගා කරනවා. වී හා එළවලු වවන පමණක් කතා නෑ ඒකට. හැබැයි 3 විතරක් කිව්වොත් වී හා එළවලු පමණයි. ඇයි වී රවුමෙත් ඉන්නවා එළවලු රවුමෙත් ඉන්නවා. හැබැයි උන් දාන්නේ රවුමේ නෑ. එතකොට 3ෙන් කියන්නේ වී හා එළවලු පමණයි. 4 3 වගා කරනවා. වීත් අයිති එළවලුත් අයිති දාන්න නැත් අයිති 5
විහා එළවලු දාන්න විහා දාන්නේ පමණක් වගේ. දාන්න පමණක් වගා කරන. 4 5 විහා දාන්නේ වගා කරන. විහා දාන්නේ වගා කරන අය. 6 එළවලු එළවලු හා දාන්න. එළවලු පමණක් වගා කරන. පමණක් නේ 6 4 6 එළවලු හා දාන්නේ වගා කරන. එළවලු හා දාන්න වගා කරන. 7 එළවලු පමණක් පමණයි 8 දාන්න දාන්නේ පමණක් වගේ. දාන්න පමණක් නේ ඔය පමණක් කියන වචන ටික හොඳට අහුම්කම් දෙන්න ඕනි. හරිද? ඒව තමයි වැදගත්ම කොටස්. අනිත් එක උඹලා කතා කරන්න ඕනි පුතේ. කතා කරන තාක්කල් තමයි තමන්ගේ වැඩ ටික කෙරෙන්නේ හරියට. නේද? වෙන වෙන තැන්වලදී ඕපදූප විතරක් කතා කරලා හරියන්නේ නැහැ. ප්‍රශ්නයක් අහුවාම උත්තර දෙන්න දැනගන්න ඕනි. දැන් මම මගේ හෝල් ක්ලාස් එකේදී නම් ප්‍රශ්නයකට උත්තරයක් මට ගන්න පුළුවන්. හැබැයි ඔන්ලයින් ක්ලාස් එකේ එහෙම බෑ. හරිද? ඉතින් මම කියන්නේ උඹලා මහන්සි වුණොත් විතරයි මේකේ ප්‍රතිඵල ගන්න පුළුවන් ඔන්ලයින් ක්ලාස් එක. තමන් මහන්සි වෙනවා නම් තමන්ට තමන් සැටිස් නම් වැඩේ ඉක්ස් ඕකේ. කිසිම අවුලක් නැහැ. හරිනේ? හරි. අපි ගානකට යන්න. එන්න පුළුවන් ගණන්. ඕකෙන් එන්න පුළුවන් ගානක් අපි හදමු බලන්නනේ. ලියා ගන්න. සිසුන් 120ක කණ්ඩායමකින් සිසුන් 120ක කණ්ඩායමකින් 41ක් කෘෂි විද්‍යාවද 41ක් කෘෂි විද්‍යාවද 40ක් කෘෂි විද්‍යාවද හතලිස් හතක් සංගීතද 42ක් සෞඛ්‍යද හදාරති. 14ක් කෘෂි විද්‍යාව හා සංගීතද කෘෂි විද්‍යාව හා සංගීතද 19ක් සංගීත හා සෞඛ්‍යද සංගීත හා සෞඛ්‍යද 25ක් කෘෂි විද්‍යාව හා සෞඛ්‍යද 8ක් විෂයන් තුනමද හදාරති. 8ක් විෂයන් තුනමද හදාරති.
මෙම තොරතුරු වෙන් රූපයක දක්වන්න. මෙම තොරතුරු වෙන් රූපයක දක්වන්න. ලියාගම් බලන්න දරුවනේ. පේනව නේද ඔයාලට? පේන්නේ නැද්ද? පේනවද? අකුරු කැතයි. ඒවා ඉතින් උපන් කැත කරන්න දෙයක් නැහැ. දින්නද? හරි. ඔයාලා මේක ලියාගෙන අඳිමු බලන්න. මම ඇඳලා දෙන්නම්කෝ විභාගෙටත් එහෙම ඇඳලා දෙනවා පුතේ. විභාගෙටත් වෙන් රූප සරහන ඇඳලා දෙනවා. හොඳේ. දැන් බය වෙන්න එපා ඒකට. වෙන් රූපය මුලින්ම ස්ථාන ටික හඳුනගෙන ඉන්න ඕගොල්ලෝ. ස්ථාන ටික අනිවාර්යෙන් හඳුනගෙන ඉන්න. කුෂි සංගීත සෞඛ්‍ය මෙතන සර්වත්‍රේ පොඩි දෙයක් තියෙන කරගන්න. හරිද? ලියාගෙන ඉවරද? හදමුද මාත් එක්ක? දැන් සර් ලියාගෙන ඉවරද පුතේ? නෑ හරි හරි ලියාගන්න. ලියාගන්න බලන්න. Ini ada. අදට ඉවරයි. හරි. සාන්ත හරි බලමු මොකද්ද බලන්න තියෙන්නේ. අපි දැන් කල්පනා කරමු. සිසුන් 120ක කණ්ඩායමකින් හරිද
සිසුන් 120ක් කණ්ඩායමක් කියන්නේ මෙන්න දැන් මේ සාමාන්‍ය පෙළට කුෂිකර්මය සංගීතය සෞඛ්‍ය කියන ටික හදාරන කට්ටිය නේද? කීයක් ඉන්නවද පුතේ ගේට්ටුවේ? ගේට්ටුවට කීයක් ඉන්නවද? ගේට්ටුවේ ඉන්නේ 130යි. ඔන්න ඒක දාගත්තා. 41ක් කෘෂි විද්‍යාව 41ක් ඉන්නවලු. ඇග්‍රි කරන 41ක් කිව්වහම කෘෂිකර්මය පමණක්ද කෘෂි සංගීතයි දෙකමද කෘෂි සෞඛ්‍යයි දෙකමද කින්ද බන්ද මොනවත් නැහැ. කෘෂි විතරයි කියලා තියෙන්නේ. කෘෂි 41යිලු. කෘෂි ගේට්ටුවේ තියාගන්න වෙන්නේ 41. ඇයි මේ ස්ථාන වලින් කොහෙට වැටෙනවද කියලා අපි දන්නේ නැහැ. නේද? ඊළඟ එක 47 සංගීතද? සංගීත 47යිලු. සංගීත පබණක්ද කින්ද මන්ද කියලා නෑ. 47යි. 42ක් සෞඛ්‍යද? සෞඛ්‍යත් පමණක්ද කින්ද මන්ද කියලා නෑ. සෞඛ්‍ය ගේට්ටුවේ 42යි. ඔන්න ඒ ටික හරි. ඒ ටික තේරුණාද දැන්? ඔව් සර්. ඔව් සර්. ෂුවර් නේද? ඔව් සර්. ඔව් සර්. හරි. ඊට පස්සේ 14ක් කෘෂි විද්‍යාව හා සංගීතද? අන්න දැන් අලුත් කතාවක්. 14ක් කෘෂි විද්‍යාව හා සංගීත. පුතේ කෘෂි විද්‍යාව හා සංගීත කියන්නේ මොකද්ද? කෘෂියකටත් අයිති සංගීතයටත් අයිති 14ක්. දැන් අර මම කෘෂි සංගීතයි පමණක් කිව්වනම් මෙතෙන්ට ගෙලින්ම ඇදලා අතාරින්න තිබුණා. හැබැයි පමණක් කියන වචනේ නෑ නේද? 14ක් කෘෂි විද්‍යාව හා සංගීත. කෘෂි විද්‍යාව හා සංගීත කිව්වම මෙන්න මේ කෘෂි ඡේදන සංගීත නේද? කෘෂි ඡේදනය සංගීත නෙමෙයිද? ඔව් නේද? කෘෂි ඡේදන සංගීත කියන්නේ මොකද්ද? මේ ටික නේද? ඒ කියන්නේ කෘෂි ඡේදන සංගීත කිව්වහම මෙන්න මූත්තයි දීපන්. කෘෂි සංගීත පමණක් විතරක් නෙමෙයි. මේ දෙකමයි දී. ඒ පමණක් කියන වචනේ නෑනේ. ඒතර කෘෂි විද්‍යාව හා සංගීත කිව්වහම මේ ඉඩ ප්‍රමාණ දෙකම 14ක්. මෙන්න මෙතන ගේට්ටුවේ 14ක් දාගනින්න. 14ක්. ඊළඟ එක 19ක් සංගීත හා සෞඛ්‍යද? පමණක් කතා නෑ. සංගීත හා සෞඛ්‍ය 19යි. එහෙනම් පමණක් කතා නැති හින්දා ඒකත් ගේට්ටුවේ තියාගන්න වෙන්නේ 19. සංගීත හා සෞඛ්‍යද? 25ක් කෘෂි විද්‍යාව හා සෞඛ්‍යද? කෘෂි විද්‍යාව හා සෞඛ්‍ය පමණක් කියලා නෑ. එහෙනම් මුත් ගේට්ටුවේනේ. ඒ තුනක් තේරුණාද? ඔව් සර්. තේරුණා. ඔව් සර්. හරිනේ. මැදට 8ක් විෂයන් තුනම හදාරති. විෂයන් තුනම හදාරන ප්‍රදේශේ බං මේකනේ බං. ඉතින් එතෙන්ට කීයක් දාන්නේ? 8. දැන් උඹලට හදන්න බැරිද? දැන් 8 ලේසි. ඇයි? 14කට අඩු කරනවා. එයා එකට 14ක් ඉන්න ඕනි. 14න් මෙතන 8ක් ඉන්නවා බං. ඒරියා දෙකයිනේ බං තියෙන්නේ මෙතන. 14න් 8ක් ගියාම මෙතන කීයද? 6යි. 6යි. මෙතන 25ක් ඉන්න ඕනි. 25න් 8ක් ඉන්නවා. මෙතෙන්ට එතකොට 17යි. 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 ඕනනම් පැත්තක අඩු කරලා බලන්න. 25න් 8ක්.
6න්නට බෑ මෙහෙන් ගත්ත 15 වෙන්නට කීයද 7යි එකක් ඉතුරුයි 17යි. මෙතන 19ක් ඉන්න ඕනි ස්ථාන දෙකේ 8ක් ඉන්නවා. 11යිනේ. 11යි. දැන් ලොකු රවුමට ඵලයල්ලා. ලොකු රවුමේ ඉන්න ඕනි 41ක්. අර 3 40 අඩු කරනවා. 8යි 6යි 17යි මං ස්ථාන 4යිනේ තියෙන්නේ. ස්ථාන 4ෙන් 3ක් දන්නව නම් මූ හොයන්න පුළුවන් නේ. 6යි 8යි 14යි 14යි 10යි. එහෙනම් තමයි ලේසි. 14යි 10යි 24යි. 24ට 7ක් එකතු වුණාම 24යි 6යි 30යිනේ. 31යිනේ. 41න් 31ක් ගියාම 10යි. 10යි. මේ රවුමේ 47ක් ඉන්න ඕනි. 3ක් ඉන්නවා. එකක් හොයන්න 47න් මුන් ටික අඩු කරමු 14යි 11යි 25යිනේ. 25. 47න් 25. 25 ඉඳලා 47 නිකන් හිතා. 22යි. ඈ 25 ඉඳලා 35 45 45යි 2යි 47. කියන්නේ කීයද 22යි. 2යිනේ. මෙතන මං 42ක් ඉන්න ඕනි. 42කින් ඉන්නා මෙතන 25යි 25 11යි 36ක්. හයයිනේ. ඉවරද වැඩේ? ඉවරද වැඩේ? නෑ ඉවර නෑ. මේ ස්ථාන ටිකට අමතරව එළියේ ස්ථානේ හොයන්නත් ඕනි. ගේට්ටුවෙන් ආව බං 120ක්. හැබැයි දැනට අඩු කරන්න ඕන. 41ක් මේ රවුමේ ඉන්නවා. ඒ 10 6 16 8යි 24යි 24යි 17යි 41යි. 41කට 22ක් එකතු කරනවා. නේද? 41කට 20ක් එකතු කරමුකෝ. 61යි 63යි 73යි 74යි 74යි 6යි 80යි. මම කිව්වා ගුරු මුස්ති නෑ පුතේ මල් ළඟ. ගුරු මුස්ති තියාගෙන වැඩකුත් නෑ. අවුරුදු 5කට පස්සේ අනිවාර්යෙන් මට කෙලවෙනවා. ඒක මම දන්නවා. හේතුව තමයි මට වැඩිය දක්ෂයෙක් එනවා. මට වැඩිය තරුණයෙක් එනවා. ඒ තරුණයා මගේ පන්තියකින් බිහි වෙනවා නම් හුඟක් වටිනවා. තරුණ ගුරුවරයෙක් විදිහට. ඉතින් ඒකින්දා මට හරි වචනයක් කියන්න පුළුවන් මගෙන් ඉගෙනගත්ත එකෙක් කියලා හරි. නේද? ඉතින් ඒක වැඩක් නෑ මට. මම මේ එකතු කරන එක උනත් කිව්වේ 10යි 6යි 16යි තමයි. 16යි 8යි 24යි කියලා ඔබලා දන්නවා. හැබැයි 24යි 17යි කීයද කියලා දන්නේ නැහැ. 24ට 10ක් එකතු කරා 34යි. 34ට 6ක් එකතු කරමු 40යි. 40යි 1යි 41යි. 41ට 11ක් 10ක් එකතු කරමුකෝ. එහෙනම් 41ට 10ක් 51යි 51ට 52යි. 52ට 20ක් 62යි 72යි 72යි 2යි 74යි 74යි 6යි 80යි 120න් 120ක් ඉන්න ඕනි කොටුව ඇතුලේ ඉන්නේ 80යි 120ක් අඩු කරාම 40යි දෙකෙන් නටක් බෑ 12න් නට 4යි කීයද එළියට එන්නේ 40යි 40යි තේරුම් නැති කවුරු හරි ඉන්නවා නම් කියන්න කරුණේ තේරුම් නැති තැනත් එක්ක කියන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද හදාගන්න. හදාගත්තද? හරි සර්. ඔව් සර් හදාගත්තා. ගානක් හදමුද එහෙනම්? හාද හා තනියෙන් හැදුවා සර් ගැම්මට හරි. එලකිරි ගැම්මට තමයි හරියන්න ඕනි කොල්ලනේ. නේද? ගැම්මට හරියන්න ඕනි උඹලට ෂේප් එකේ ගේම ගහ ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔය ගේම ගහන්නම පුළුවන්. අපි ගහමු එකතු වෙලා කට්ටියත් එක්ක ඔය ගේම. හරි. මම දෙනවා ගානක්.
ලියාගමුද ඔයාලා? ලියාගන්න. දැන් ඉතින් ඈ? ඒක අහන ප්‍රශ්න ටික මේකෙන් අපි ප්‍රශ්න ටිකත් එක්ක හදමු. මේ ගානේ. අහන්න. ලියාගන්න. පාසල් ලිපි ද්‍රව්‍ය විකුණන කඩයකට පැමිණි 30 දෙනෙක් තමාට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගත්තේ පහත පරිදි පැන්සල් ගත් අය 8 දෙනෙක්ද පෑන් ගත් අය 11 දෙනෙක්ද පොත්ගත් අය 14 දෙනෙක්ද වන අතර මම ඔකේ තියෙන ගාන නෙමෙයි දෙන්නේ පැන්සල් හා පොත්ගත් 6 දෙනාගෙන් පැන්සල් හා පොත් ගත් 6 දෙනාගෙන් 4 දෙනෙක් පෑන් නොගත්ත 4 දෙනෙක් පෑන් නොගත්ත පැන්සල් හා පෑන් යන දෙවර්ගයේම පැන්සල් හා පෑන් යන දෙවර්ගයම ගත්ත 3 දෙනෙකි. පෑන් පමණක් ගත්ත අය 3කි. පෑන් පමණක් ගත් අය 3කි. වෙන් සටහනක් අඳින්න. වෙන් සටහනක් අඳින්න. අනිත් එක මේ මගේ ඔන්ලයින් ක්ලාස් එකේ බලාපොරොත්තු වෙන්න එපා දැන් විහිළු කර කර ආතල් දිදී කතන්දර කිය ඉදී කියලා. මොකෝ හේතුව එහෙම ඉන්න කාලයක් නෙමෙයි පුතේ 11 වසරේ කට්ටියට ඉන්නේ. ඉතින් ඉගෙන ගන්න අවශ්‍ය දරුවන්ට ඇහිල්ලා වැඩ ටික කරගන්න පුළුවන්. හැබැයි නිකන් අර එන්නම් වාලේන කට්ටියට මේ වැඩේ කරගන්න බෑ. ඒක ඇත්ත කතාව. හරි. පේනව නේද ඔයාලට ගාන?
දරුවෝ ඔව් සර්. හදාගන්න බලන්න පටස් ගාලා ලියා ගන්නකො මොලෙන්. හරිද? හදලා ඉවරද පුතේ? නැද්ද හැදුවේ? ලියාගෙන ඉවරද නැද්ද බං? මුදිත? ආව ලියනවද? ගානක් ඔෂනි හදලා ඉවරද පුතේ? ඔෂනි හදමුද නා? වෙන හදමුද? ඔන්න එක රවුමක්. ඔන්න අනිත් රවුම. ඔන්න අනිත් රවුම. මම ලියනවා මෙතන. පැන්සල්. මෙතන පෑන්. මෙතන පොත්. මෙතන සර්වත්‍රේ
බලමු එහෙනම් අපි වැඩේට යන්න. පුළුවන් නේද පුතේ? පළවෙනි එක පුතාලා ගේට්ටුවට කීයක් එන්න ඕනිද? දිනසිකා? 10යි. ආසන්නව කඩේකට පැමිණි 30 දෙනෙක්ගේ. ඒ කියන්නේ කඩේ ඇතුළට බං රින්ගලා තියෙනවා 30 දෙනෙක්. හරිනේ. තමාට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගත්තේ පාට පරිදිය පැන්සල් ගත්තා 8යි. පැන්සල් පමණක් කින්ද මන්ද කිසි දෙයක් නෑ. පැන්සල් ගත්ත උන් 8යි නම් පැන්සල් ගේට්ටුවේ. පෑන් ගත්ත 11ක් නම් පෑන් පමණක් කියලා නෑ. පෑන් 11යි. පොත් ගත්ත 14 දෙනෙක්ද පොත් පමණක් කින්ද මන්ද කියලා නෑ. 14යි. වඩාතර පැන්සල් හා පොත්ගත් අන්න වචනේ ඔන්න ඔතනින් තමයි බං අල්ලන්න තියෙන්නේ ඔය ගාන. මොකද්ද? පැන්සල් හා පොත්ගත් 6 දෙනාගේ. පැන්සල් හා පොත් පමණක්ද? නෑ. පැන්සලුයි පොතුයි ගත්ත 6 දෙනෙක් ඉන්නවලු. ඒ කියන්නේ මෙන්න මේක නේද බං? මේක නේද? ඔව් සර්. ඔව්. ඇයි? පැන්සල් ඡේදන පොත්. පැන්සල් ඡේදන පොත්. පැන්සල් හා පොත් ගත් 6 දෙනාගෙන්. මෙතන 6ක් එන්න ඕනේලු. 6 දෙනාගෙන් 4ක් මොනවාද ගත්තේ නැහැ කියන්නේ? පෑන් නොගත්ත මේ 6 දෙනාගෙන් මෙතෙන්ට අයිති 6 දෙනාගෙන් පෑන් වලට අයිති නැල්ලු. කී දෙනෙක්ද පුතේ? 4ක්. 4ක්. ඒ කියන්නේ කොතෙන්ද වෙන්න ඕනි? මෙතෙන්ද. ඇයි? පැන්සල් හා පොත්ගත් 6 දෙනාගෙන් 4ක් පෑන් නොගත්ත. පෑන් වල අනුපූරකයලු. පෑන්ට හේතු වෙන්න බැයිලු මේ 4. ඒ කියන්නේ මෙතන 4යි. පැන්සල් හා පෑන් යන දෙවර්ගයම ගත්ත අය 3 දෙනෙකි. පැන්සල් හා පෑන් පමණක් කියලා නෑ දෙවර්ගයම 3 දෙනයි. පෑන් පමණක් ගත්ත අය 3කි. පෑන් පමණක් කියන්නේ කොතනද මෙතනනේ? පෑන් වලට. පෑන් පමණක්. දැන් පුරවමු ඉතින්. කොහොමද පුරවන්නේ? 6න් 4ක් ගියාම 2යි. 3න් 2ක් ගියා 1යි. 2ක් ගියාම 1යි. නේද? ඔව් සර්. මෙතන 11යි නේද ඉන්න ඕනේ? ඔව් සර්. 11යි. ස්ථාන 3ක් දන්නවා බා. එක ස්ථානයේ දන්නේ නැත්තේ. එතකොට 11න් යන්න ඕනි මෙන්න මේ 6. 11න් 6ක් ගියාම මෙතෙන්ට කීයද? 5යි. 5යි. මෙතන ඉන්න ඕනි 8ක්. 8න් ඉන්නවා 4යි 2යි 6යි 6යි 7ක්. කියන්නේ මෙතෙන්ට කීයද? 1යි. මෙතන ඉන්න ඕනි 14ක්. 14න් ඉන්නවා 11ක්. මෙතෙන්ට කීයද? 3යි. අවසානයේ බලන්න ඕනි එළියට බං. කොහොමද හොයන්නේ? 3යි 5යි 8යි 8යි 2යි 10යි 14යි 15යි 16යි 16යි 3යි 19යි. ඒකේ 11යි නේද? ඒ 30න් 19ක් අයින් කර. 11යි නේ. හරිද බලන්න දරුවනේ? හරි සර් හරි. තේරුම් නැති කවුරුවත් ඉන්නවා නම් තේරුම් නැති තැනත් එක්ක අහන්න මගෙන්. ආපහු කරන්න ඕන නම් කරන්නම් කිසි අවුලක් නැහැ. ඒ ගානම ආයෙ පොඩ්ඩක් කියා දෙන්න. හරි බලමු ආපහු. ආපහු බලමු. ආපහු බලන්න. සර්වත්‍රේ
මෙතන පැන්සල් මෙතන පෑන් මේක පොත් පාසල් ලිපි ද්‍රව්‍ය විකුණන කඩයකට පැමිණි 30 දෙනෙක්ගෙන් අපේක්ෂා කීයක්ද එතකොට එන්නේ 30ක් 30ක් එනවා. ඒ කියන්නේ ගේට්ටුවේ 30යි නේද? පැන්සල් ගත්ත අය 8යිලු. පැන්සල් පවණක් ඉන්න මන්ද කියලා නෑනේ. ඒ කියන්නේ මේ පැන්සල් රවුමේ ගේට්ටුවට එන්න ඕනේ කීයක්ද? 8 දෙනෙක් 8යි. පෑන් ගත්ත අය 11 දෙනයිලු. පෑන් ගත්ත කට්ටිය කීයද? 11යිලු. පොත් ගත්ත අය 14 දෙනයි. පොත් ගත්ත කට්ටිය 14. ඒ ටික තේරුණාද? ඔව් සර් හරිනේ. ඔව් සර්. ඊට පස්සේ කියනවා පැන්සල් හා පොත් ගත් 6 දෙනාගෙන් පැන්සල් හා පොත් කියන්නේ පැන්සල් ඡේදන පොත්නේ. පැන්සල් හා පොත් ගත් 6 දෙනාගෙන්. ඒ කියන්නේ බං පැන්සලුයි පොතුයි ඡේදනය ගැන කියන්නේ මේ. ඒ ගත්ත 6 දෙනාගෙන් 4 දෙනෙක් පෑන් නොගත්ත. ඒ 6 දෙනාගෙන් 4ක් පෑන් වලට අයිති නැහැලු. පෑන් වලට අයිති නැහැ කියන්නේ බං අනිවාර්යෙන් දාන්න වෙන්නේ කොතෙන්ද? මෙතන. අපේක්ෂා තේරුණාද? ඔව් සර් හරි. ඊට පස්සේ පැන්සල් හා පෑන් යන දෙවර්ගයේම ගත්ත අයට 3 දෙනෙක්. 3 දෙනෙක්. පැන්සල් හා පෑන් දෙවර්ගයේම ගත්ත කට්ටිය 3 දෙනෙක්. පමණක් කියලා නෑනේ පුතේ. පමණක් නම් තමයි මෙතන ඇතුළට දාන්න පුළුවන්. පැන්සල් හා පෑන්. ඒ කියන්නේ පැන්සල් ඡේදන පෑන් 3 දෙනෙක්. නේ? පෑන් පමණක් ගත්ත අය 3යි. පෑන් පමණක් කියන්නේ මෙතන. ඒකක් ගන්න. යන්න එක. දැන් පුරවනවා. අපේක්ෂා මෙතන 6ක් ඉන්න ඕනි. 6න් 4ක් ඉන්නවා කියන මෙතන කියලා. දෙක 2යි. මෙතන 3ක් ඉන්න ඕනි. 3න් 2ක් මෙතන ඉන්නවා කියන මෙතන කීයද? 1යි මේ මුළු රවුමේ 11ක් ඉන්න ඕනි. 11න් ස්ථාන 3ක් දන්නවා. ඒ 3න් කරාම 3යි 2යි 5යි 5යි 1යි 6යි. 11න් 6ක් අයින් කරාම කීයද පුතේ? 5යි. 5යි. මේ රවුමේ 8ක් ඉන්න ඕනි. 8න් 7ක් ඉන්නවා. ඒ කියන්නේ මෙතන 1යි. 1යි. මෙතන 14ක් ඉන්න ඕනි. 14න් ඉන්නවා 11ක්. 3යි. 3යි. ඔක්කොම ටික බලනවා. 2යි 2යි 6යි 8යි 8යි 3යි 11යි 11යි 5යි 16යි 16යි 3යි 19යි. ඔක්කොම 30ක් ඉන්න ඕනි. 30න් 19ක් ගියාම 11යි. 11යි. හරිද බලන්න. දැන් අපේක්ෂා මොකද? දැන් හරි සර් හරි. ඒකේ අහන ප්‍රශ්න වලින් පළවෙනි එක ඉහත ද්‍රව්‍ය කිසිවක් නොගත් අය කොපමණද? ලියන්න ඔයාලා ඉහත ද්‍රව්‍ය කිසිවක් නොගත් අය කොපමණද? 11යි. ඉහත ද්‍රව්‍ය කිසිවක් නොගත් අය කීයක් වෙන්න ඕනේද බං? 11. පැන්සලුත් ගත්තේ නැති, පෑනුත් ගත්තේ නැති, පොතුත් ගත්තේ නැති කට්ටිය 11යි. ඕන්නම් හදන විදිහත් එක්ක හදහම්. හැදුවේ කොහොමද? 30න් මේ 19 අඩු කරලා. 30න් 19ක් අඩු කරලානේ. ඊළඟ එක අහනවා පෑන් නොගත් අය කීයද? පෑන් නොගත් කියන්නේ පෑන් වල අනුපූරකේ හොඳේ. පෑන් නොගත් අය හොයන්න බලන්න කීයද කියලා. පෑන් නොගත් කියන්නේ
මේ 11 එන්න බෑ. මේ රවුම එන්න බෑ. 30න් පෑන් රවුම අයින් කරාම කීයක් ඉතුරු වෙනවද? 8ක්. ඈ 19. ඔව්. ඇයි බං? පෑන් වල අර කට්ටිය පෑන් නොගත් කිව්වහම පැන්සල් පමණක්, පැන්සල් පොත් දෙකම, පොත් පමණක්. මේ හයිලයිට් එකම ගන්න කියවු. මේ එළියේ ඉන්න මකන කෑලි ගේන්න හැච්චෝ බැච්චෝ නිකන් වෙහක් කාඩ් ගේන්න එහෙම කියවුන් 11කුත් ඉන්නවා. උනුත් පෑන් අරගෙන නැහැනේ. එහෙනම් පෑන් රවුමට ඉන්න බෑ. ඒතකොට පෑන් නොගත් කිව්වහම පෑන් එකට අයිති නැති අනිත් ඒව කෑතරයි 5යි 5යි 3යි 8යි 8යි 11යි 19 නේද බා? 19 නේද? ඔව් සර්. ඔව් සර්. හරිද? අන්තිම එක ලියා ගන්න. කඩයට පැමිණි මුළු සංඛ්‍යාවෙන් කඩයට පැමිණි මුළු සංඛ්‍යාවෙන් කවර ප්‍රතිශතයක් මෙම ද්‍රව්‍ය වලින් අඩුම වශයෙන් දෙකක්වත් මිලට ගත්තෙහිද? අඩුම වශයෙන් දෙකක්වත් මිලදී ගත්ත ප්‍රතිශතය අහන්නේ. අඩුම වශයෙන් දෙකක්වත් කියන්නේ පුතේ. අඩුම වශයෙන් දෙකක්වත් කියන්නේ මොකක්ද? උන් දෙකක් අරන් තියෙන්නත් පුළුවන්. තුනක් අරන් තියෙන්න බැරිද? පුළුවන්. හරිද? අපෙන් ගන්න ප්‍රතිශතය. තර පුතේ අපිට ප්‍රතිශතය හොයන්න නම් මුළු ප්‍රමාණය 30යිනේ. අය ඔක්කොම 30යිනේ. 30න් අඩුම තරමේ දෙකක්වත් ගා මූ දෙකක් 4යිනේ. මූ දෙකක් අරගෙන තියෙන්නේ 5යි 10යි 10යි 2යි 10යි කීයද? 12යි. ඔව් 12යිනේ. 12යි. ප්‍රතිශතයක් හොයන්න නම් ගුණ කරනවා 100ට 100. කොහොමද ගන්නේ? බිංදුවට බිංදුව ගමු. 3ට 1යි 12ට 3 ඒවා කීයද? 4යි. 4 වරක් 10 46නේ. උත්තරේ කීයද? 140යි. හරිද? හරිද පුතේ? සර් 12 නේ හැටි පොඩ්ඩක් කියන්න. 12 ආවේ බං. අඩුම වශයෙන් දෙකක්වත් ගත්ත කට්ටිය මේ කඩයක් ගැන කියන්නේ. කඩේට ගිහිල්ලා අඩුම ගානේ දෙකක්වත් ගත්තා උ. අඩුම ගානේ දෙකක්වත් කිව්වහම උන් බාණ්ඩ තුනක් අරන් තිබ්බත් ප්‍රශ්නයක් තියෙනවද? දැන් හිතාංගෝ නෑ. බලගෙන් අහනවා ඉස්කෝලේදී අඩුම ගානේ ලකුණු 50ක්වත් ගත්ත කට්ටිය නැගිටින්නකෝ කියලා. ඒ කියන්නේ 50 ගත්ත උන් විතරද නැගිටින්නේ? නෑ. 50ට වැඩියෙන් ගත්ත උන් නැගිටිනවනේ. ඇයි හේතුව? අඩුම ගානේ 50ක්වත්. නේද? ඒ වගේ තමයි මේකෙනුත් කියන්නේ අඩුම ගානේ දෙකක්වත් ගත්ත උන්. අඩුම ගානේ දෙකක්වත් කියන්නේ මේ මුන් දෙකකට අයිතිද නැද්ද? මෙන්න මේක.
ඔව්නේ. ලක්ෂාන් මේකයි දිද නැද්ද දෙකකට? අයිති. අයිතිනේ පෑන් පොත්නේ බා. මේකයි දිද නැද්ද? අයිති. අයිති. මෝ තුනටමයි තියෙන්නේ බා. ඉතින් අඩුම ගානේ දෙකක්වත් කිව්වාම දෙකක් ගත්ත උන් සහ තුනක් ගත්ත උන් ගන්නත් පුළුවන්. 4යි 1යි 5යි 5යි 2යි 7යි 7යි 5යි 12යි. මුළු ප්‍රමාණය 30යි 30න් 12ක් අඩුම ගානේ දෙකක්වත් අරගෙන. 30න් 12 ගුණ කරනවා 100. තේරුණාද? ඔව් සර්. හරිනේ. එතකොට පුතේ මම අද දැන් ආපහු මෙහෙම හැමදාම රැ වෙවි කරන්නේ මට දැන් අද මේ හදිස්සියම රාජකාරියක් තිබුණා ඒකින්ද සහ ඔය ටියුට් බෙදන ප්‍රශ්නයක් තිබිච්ච හින්දා තමයි මේ වැඩේ හරියට කරගන්න බැරි වුණේ අද පන්තියත් ඒ වුණාට මම හරියට කරා ඉතින් දැන් 8 ඉඳලා හරියටම කරා මේ වැඩේ ඒ කියන්නේ මම පන්තිය කරපු ටිකම කරා ඔයාලට මම 2021 ගාන ගෲප් එකට දාන්නම් ඒ ගාන ආපහු චුට්ටක් හොඳට හිතලා බලලා හදන්න try කරන්න. අනිත් එක ඔන්ලයින් විතරක් ඉන්න දරුවෝ මේ මාසෙට අදාළ ටියුට් එක හෙට දවසේ විතරයි දෙන්නේ. ඒ හෙට දවසේදී අනිවාර්යෙන් ලෙල්ලුපිටියේ රාහුල විද්‍යාලයේ ඉදිරිපිට සජිත්‍රා සැලුන් එකෙන් හරි පැල්මඩුල්ලේ සම්පත් බැංකුව ඉදිරිපිට පාරේ මීටර් 50ක් විතර ගියාම තියෙනවා විදුසෙවණ කියලා ආයතනයක් ඒකෙන් හරි නැත්තම් බැංක් account එකට සල්ලි දාලා හරි ටියුට් එක අනිවාර්යෙන් ගන්න මම ওই විස්තර ටික හැම වෙලේම දානවා පුතේ. හරිද? අනිත් එක පන්ති පීස් ආයතන වලින් වැඩි කරලා තියනවා පැල්මඩුල්ල ආයතන සහ ලෙල්ලුපිටිය ආයතනේ රුපියල් 1000යි. ඒ කියන්නේ ඔන්ලයින් ක්ලාස් එකත් රුපියල් 1000යි. හැබැයි මට කියන්න එපා 1000ක වැඩ කරන්නේ කියලා මම 1000කට වඩා දේවල් ටිකක් මම කරනවා. තව කොහොමත් මේ මාසෙ විතරයි මම චුට්ටක් කියන්න දෙන්නේ මෙහෙම ඔයාලට ෆ්‍රී එකේ. ඊට පස්සේ ජනවාරි මාසේ ඉඳලා හෝල් ක්ලාස් ඔක්කොම පැය අඩුම ගානේ 4ක් 5ක්වත් වෙන්න කරනවා. වැඩ කරනවා. හරිද? වැඩ කරන නම් මට කතා කරන්න වෙන්න එපා. වැඩත් එක්ක සල්ලි සංසන්දනය කරන්නත් එපා ඔයගොල්ලෝ. ගෙවන්න බැරි කවුරු හරි ඉන්නවා නම් කෝල් එකක් දීලා කියන්න කිසි ප්‍රශ්නයක් නැතුව අපිට මේ වැඩේ කතා කරගන්න පුළුවන්. හරිද? ඉගෙන ගන්න සල්ලි අදාළ වෙන්නෙම නැහැ. එහෙනම් අදට මම පන්ති ඉවර කරනවා. ඔයාලට මං හිතනවා කුලක ගාන තේරුණා ඇති. විශේෂයෙන් වෙන්නේ කුලක වෙන්ඩෝප සරහන් දෙකක ඒවා තුනක ඒවා බැරි වෙලාවත් එන්න පුළුවන්. හැබැයි අපි ඔක්කොටම ඔට්ටු වෙලා යමු. එතකොට හරිනේ. එතකොට අපි ලබන සතියේ සම්භාවිතාවයේ කොටස කතා කරනවා. කුලකවලත් මම 2021 ගාන සාකච්ඡා කරනවා. ඒකකින්ද ඔයාලා කළලා තියලා පන්තියට සහභාගී වෙන්න. එහෙනම් ගිහිල්ලා එන්න. ආයිබෝවන් බුස්සරණයි පරිස්සමෙන් ඉන්න. වැඩ කරලා නිදා ගන්න. නිකන් නිදා ගන්න එපා. හරිනේ. ආයිබෝවන් සර්. සර්.